අද මේ පින්වතුන්ට මේ ධර්මානුශාසනාවෙන් විශේෂ කාරණාවක් කියලා දෙන්න කියලා කල්පනා කළා. මොකක්ද ඒ විශේෂ කාරණාව? ඒ විශේෂ කාරණාව තමයි නිවන් දකින්න මුල් වෙන පින් මොනවද? එහෙම ඒ වගේම නිවනට උපකාරය නොවි විපාක දීලා අවසන් වෙන පින් මොනවද? පින් කියනකොට ඒ පිනේ ස්වභාවය තමයි සැප උපද්දවන එක. පිනක් කළොත් ඒකේ විපාක විදිහට සැපය එනවා. එතකොට හැබැයි හැම පිනකින්ම නිර්වාණ සැපය එන්නේ නැහැ. නිර්වාණ සැපය නැත්නම් සසර දුක් කෙලවර කරන එකට බලපාන පින් වෙනයි. ගෙවිලා නිකන් අවසන් වෙන සසරිය දැන් මෙච්චර කාලයක් අපි සංසාරේ කරපු දැන් අනාදිමත් සංසාරය. ඒ කරපු පින් වලට කුමක් දුනේ? ඒවන් ගිවි ගිහිල්ලා. දැන් සක්විති රජ වෙලා හිටියා අපි. මේ මුළු පෘථුවියටම අධිපති වෙලා. එහෙම සක්විති රජ නොවි හිටපු එක්කෙනෙක්වත් මෙතන නැහැ. ඒ සක්විති රජතුමාට අගබිසෝන් වහන්සේ වන ස්ත්‍රී රත්නය නොවි හිටපු එක්කෙනෙක් මෙතන නැහැ. එතකොට එහෙම පින් තිබ්බ අය ආයෙත් මේ ගමේ ගොඩට වැටිලා කොස්පොලොස් කන මට්ටමටමපත් උනේ. ඒවා ගෙවිලා. පින ගෙවිලා. එහෙනම් මේ පින ගෙවෙන්නේ නැතුව නිවනටම සසර දුකෙන් නිදහස් වෙන්නම උපකාරී වෙන්නේ කොහොමද? දැන් මේ සෑරජානන් වහන්සේ හැදීමේ විපාක සෑයේ ධාතු නිදන් කරපු දවසේ අපි මතක් කළා. සෑයක් හැදීමේ විපාක මහත්ඵලයි මහනිසංසයි. මහත්ම ඵලය තමයි අරහත් ඵලය. මහානිසංසය තමයි නිකලෙස් වීම හදවත. හිත නිකලෙස් වෙන එක. සෑයක් හදපු කෙනෙක් කෙලෙස් දුරු කරගන්න නැතුව ඉඳලා නැහැ. කවදා හරි කෙලෙස් දුරු කරගෙන තියෙනවා. එහෙනම් ඔබටත් මේ චෛත්‍යරාජානන් වහන්සේ ඉදිකරන්ට කාලෙන් ධනෙන් ශ්‍රමයෙන් කැප වෙලා අනුමෝදන් වෙලා රැස් කරගත්ත පින නිවන් දකින්නද මේ පින උපකාරී වෙන්නේ නිවන් දකින්න නැතුවද කියලා හොයාගන්න ක්‍රමයක් තියෙනවා. කැමති නැද්ද ඒ ක්‍රමය දැනගන්න? එහෙනම් ඒක කියලා දෙන්නම්. උපමාවකින් කියලා දෙන්නේ. මේ උපමාව නාගසේන මහරහතන් වහන්සේ වදාළේ. ඔන්න එක්තරා ස්ථානයක මිහිරි අඹ වෘක්ෂයක් තියෙනවා. මේ අඹ වෘක්ෂයේ මිහිරි අඹ පල හට ගන්නවා. රසයි අඹ. එතකොට මොකද කරන්නේ? සිද්ධ විද්‍යාදරයෝ ඉන්නවා. සිද්ධ විද්‍යාදරයෝ කියන්නේ මන්ත්‍ර බලෙන් අහසින් යනවා. බෙහෙත් බලෙන් අහසින් යනවා. එහෙම කෙනෙක් ආකාශයෙන් ඇවිල්ලා මේ අඹ වෘක්ෂයේ අඹ ගෙඩි කඩාගෙන අනුභව කරනවා. එක්තරා නමස්කාර වේවා බුදුරුවනට සෑමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සෑමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට
සෑමදාති සාරණ සාරණ යමි සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, පින්වත් සිල්මෑණියනි, ඒ වගේම ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද වන විට සඳ ලංකාව තඹකන්ද මහමෙවුනා භාවනා සුපුවේ උතුම් චෛත්‍යරාජානන් වහන්සේ ඉදි කරලා විශාල පින්කම් මාලාවක් චෛත්‍යරාජානන් වහන්සේ අවුරුද්දකටත් අඩු කාලයක් ඇතුළත ඉදි කරලා ඊටමත් ලස්සන සෑරජානන් වහන්සේ නමක්, සොඳුරු ආනුභාව සම්පන්න සෑරජානන් වහන්සේ නමක්, සෑයකට ප්‍රාණ ජීවයේ බඳු ශ්‍රීමත් ධාතුන් වහන්සේලා සෑයේ තැන්පත් කළා. ඉන් අනතුරුව සෑරජානන් වහන්සේ විශේෂ පූජා පවත්වලා, සංඝ රත්නයේ විශේෂ සාංගික දාන පවත්වලා, පිරිත් පින්කම් පවත්වලා, ਸਰව ප්‍රකාරයෙන් සම්පූර්ණ මහා පින්කම් මාලාවක් දරියා දුකක් ඔච්චර දුක් විඳින්නේ නැහැ. හැබැයි අඹ ගෙඩියේ රස දෙකක්ද දෙන්නට. අහසින් ආපු එක්කිනාට වෙන රහකුයි, ඉනිමගින් ආපු එක්කිනාට වෙන රහකුයි රස දෙකක්ද? නෑ. එකම අඹ රහ. ඕක තමයි උපමාව. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා, ඒ අමෘතය, අමා මහ නිවන, අමා රසය උපමාවකට ගමු අපි අඹ ගෙඩිය කියලා. සසරේ පූරිත පින් තියන අය ඉන්නවා. ඒ අය ආකාශයෙන් ආපු විද්‍යාදරු වගේ පහසුවෙන් නෙලා ගන්නවා. බලන්න අඟුලිමාල මහරහතන් වහන්සේ දෙස පූරිත පින්බලය එක වචනෙන් දහසක් පව් අත්හැරියා. එක වචනෙන් දහසක් පව් අත්හැරියා. පූරිත පින්බලය ඔක්කොම අතෑරලා කසාවත දරාගෙන පාත්‍රය අරගෙන ගෙංගිට වඩිනවනේ පිණ්ඩපාතේ. මිනිස්සු දෝෂාරෝපණය කරනකොට බැන වදිනකොට නෑනේ හිත රිදෙන්නේ. ඒ සියල්ල අමතක කරලා, පසුතැවිලි වීම අමතක කරලා, මිනිස්සු මරපු ඒවා ඔක්කොම අමතක කරලා නොසෙල් වෙන පහන් සිලක් වගේ හිත දැහැංගත කළානේ. දෙවියන්ගෙන් බමුණුන්ගෙන් වන්දනවාන ලබන ජීවිතයක් හදුවානේ කෙටි කලකින්. ඔක්කොම පව් අතහැරියානේ. පුදුම සාගතයි. පුදුම සාගතයි. එහෙම පව් කරපු අය මෙතන නෑ. දහස් ගණන් මිනි මරපු අය මෙතන නෑ. පුංචි දේවල් කවුරු හරි බැන්නොත් ඒක, රැව්වොත් ඒක, ගස්සගෙන ගියොත් ඒක, තමන් කරපු උපකාරයක් එයාලා අමතක කළොත් මුන්ට කෙලිහි ගුණ නෑ කියලා ඒක හිතා ඇතුලේ කුණු වෙනවා. මෙහෙමත් ලාමක જાතියක්, මෙහෙමත් ලාමක හිතක්, තුච්ච හිතක්, පොඩි දේවල් අල්ලගෙන මොකටද මේ සියලු දහසක් පව් එක බණපදයකින් අත්හැරියා අඟුලිමාලයන්. අන්න පූරිත පින්බලය. ඒ අය වහා නිවන් දකිනවා. ඊළඟට සමහර අය ඇවිල්ලා එක පළඟින් ඉන්නවා අරහත්ත්වයටපත් වෙන්න. දවස් 7න් නැගිටිනවනේ රහත් වෙලා. සද්ධාතිස්ස රජුරුවන්ගේ දියණිය නිකලෙස් වෙන්න ගොඩාක් ආස කළා. පැවිදි වෙලා සද්ධාතිස්ස රජුරුවන්ගේ දියණිය ලංකාවේ නෙල්ලි ගෙඩි ටිකක් අරගෙන භාවනා ආරමුණෙන් මෙහිම ඉඳගෙන දන හිස් දෙකේ මෙහෙම නෙල්ලි ගෙඩි දෙකක් තියාගත්තා. උර හිස් දෙකේ නෙල්ලි ගෙඩි දෙකක් තියාගත්තා. හිස මුදුනේ නෙල්ලි ගෙඩියක් තියාගෙන මෙහෙම හිටියා.
එහෙම ඉඳගෙන එහෙම භාවනාවට සමවැදුණා. දවස් 7ක් අර නෙල්ලිගෙඩි තිබ්බ තැන් වලින් හෙල්ලෙන්නේ නැහැ. ඒ කියන්නේ මේව නිද කිරා වැටෙන්නේවත් නැහැ. 7 වෙනි දවසේ ඒ නෙල්ලිගෙඩි අයින් කළේ රහත් භික්ෂුණියක් විදිහට. අරහත්ත්වයටපත් වෙලා. පූරිත පින් තියන අය. ආකාශයෙන් ඇවිල්ලා නෙලාගෙන යනවා. බුදුරජාණන් වහන්සේට පවන් සලනවා සාරිපුත්යන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඉදා වෙන කෙනෙකුටයි දහම් දෙසුවේ. දීගණක කියලා. සාරිපුත්යන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දහවල් කාලේ පවන් සලනවා. වෙන කෙනෙකුට දේශනා කරන ධර්මය අහලා පවන් සලසලා හිටපු කෙනා රහත් වුණා. පූරිත පින් තියෙන අය. මහා කශ්‍යපයන් වහන්සේ මන් රහතුන් උදෙසා මාගේ පැවිද්ද වේවා කියලා ඉදිරියට අඩිය තිනකොට භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා වැඳ වැටුණා. අවවාද 3යි ලැබුණේ. කස්සප කායානුපස්සනාව අත්හරින්න එපා. කස්සප ධර්මයක් අහනකොට අට්ටි කତ୍වා මනසී කତ୍වා ඕහිත සෝතෝ ධම්මං සුනාහි. බණක් අහනකොට හොඳට ධර්මය අහන්න කිව්වා. දැන් අද කාලේ හොඳට ධර්මය ඇහිලා නැහනේ. කියන එක ඇහෙන්නේ නැහැ. මම නිකමට මේ කියන දේ අහලා මේක පොඩ්ඩක් මතක තියාගෙන ඉඳලා පොඩ්ඩක් නිතර සිහි කරන්න බලන්න මේ කියන දේ හරියට ඇහෙන්නේ නැහැ කියන එක හොඳට පෙනෙයි. අපිටත් ඔක ගානක් නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ අපිට ළඟදී නිතර විස්තර කළා ආයස්මතුනි කියන දේ එකක් ලෝකයට ඇහෙන්නේ වෙන එකක් කියලා. ඉතින් මම අපිත් ඒ ගැන 100න් හිටියා. හොඳට පැහැදිලි කියන්නේ එකක් ඇහෙන්නේ එකක්. මිනිසු හිතේ යම් දේවල් හිතියාගෙන ඉන්නවා. අර කියන බණපද නමස්කාර වේවා බුදුරුවනට සමදා නමස්කාර කොල්ලන්න මතක් වෙනවා කෙල්ලු ගැන හිත ඉන්නේවා. කෙල්ලන්න මතක් වෙනවා කොල්ලු ගැන හිත ඉන්නේවා. කොල්ලු කෙල්ලන්ගේ පළහිලව් නැති අයට මතක් වෙනවා ෆෝන් එකකින් මේ විනාශ වෙවි ඉන්නේවා. තව හොර සම්බන්ධතා තියෙනවා නම් ඒව මතක් වෙනවා. දැක්කද තමන්ගේ හිතට සෙට් වෙන එක තමයි අර බණෙන් ඇහුනේ. පැහැදිලිද? මිනිසුන්ට තමන්ගේ හිතේ තියෙන දේවල් බණ කියනකොට ඇහෙනවා. ඒකට හේතුව තමයි කන් යොමු කරන්නේ. අට්ටි කତ୍වා මනසී කତ୍වා ඕහිත සෝතෝ ධම්මං සුනාති. ඒ නිසා තමයි මමත් බණ කියනකොට ගොඩක් අය බයින්නේ. කාන්තාවන් බයිනවා අය. හාමුදුරුවෝ මෙහෙම කියනවායි කියලා. ඒ අපි එහෙම හිතලා කියලා නෙවෙයි. එයාට ඇහෙන්නේ ඒක. කරන්න දෙයක් නැහැ. දැන් මම ළඟදී ධර්ම දේශනාවකට කිව්වා මිහිඳු මහරහතන් වහන්සේ ගැන කරපු ධර්ම දේශනා මාලාවේ අවසානයේ මේ ශාසනය නැති වෙලා ගිය හැටි. මහසෙන් රජුරෝ අර සංඝමිත්ත කියන භික්ෂුවකගේ පාපී අදහස් අරගෙන මහා විහාරයෙන් සංඝයා බැහැර කරලා මහා විහාරයේ සංඝයාට දානි දුන්නොත් කවණ 100ක් දඩ ගහනවා කිව්වා. සංඝයා මහා විහාරයෙන් රුහුණට ගියා. අනුරාධපුරයේ පිහිටි රටෙන් රුහුණට ගියා. සංඝයා ගොඩාක් අකරතැබ් වලටපත් වුණා. ඔන්න මේක මම බණට කියනකොට මහත් එක් මේ බණ අහලා එසැනින් මට කෝල් එකක් ගත්තා. මට අරන් කිව්වා අනේ ඔබ වහන්සේලාට දාන ලැබෙන එක අජාසත් රජුරු නතර කළාලු නේද? අනේ ඔබ වහන්සේලාට කරදරයක් වුන්නේ නැලු ඔබ වහන්සේලා රුහුණට ගියාලු නේද කියලා මේ මට දඩ ගැහුවා වගේ. කිව්වේ මොකද්ද? ඇහුනේ මොකද්ද? ඇත්තටම මට නම් මේ අනුව පැහැදිලි මේ කියන බණ මිනිසුන්ට තේරෙනවද දන්නේ නැහැ. වෙන විදියකට ඇහෙන්නේ. දැන් මට හොඳට මතකයි ළඟදී මෙහි ලොකු ස්වාමීන් වහන්සේ වැඩලා අර පාසලක් පූජා කරපු වෙලාවේ කිව්වා මේ බලන්න මේ කාලේ මිනිස්සු මේ වලව් හදනකොට කොච්චර ආසාවෙන්ද හදන්න ඇත්තේ. නමුත් මේ මිනිස්සු කවදාවත් හිතුවේ නෑ මෙහෙම දාලා යන්න සිද්ධ වෙයි කියලා.
ඒ නිසා අපිට මේවා දාලා යන්න සිද්ධ වෙනව නේද කියනකොට සාදු 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 සා කිව්වා උපාසකම්මලා ටික. ඇයි මේ? ඇහුන්නේ නැහැ. ඒකට හේතුව මොකද? ඒකට හේතුව තමයි අට්ඨීකත්වා මානසිකත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති කියන ධම්පරයය නැහැ. ඇහෙන්නේ වෙන එකක්. මේ කියන බණ ටික උනත් හරියට ඇහෙනවද කියලා මට නම් හිතන්න බෑ. තමන්ගේ හිතේ තියෙනවා ඇහෙන්නේ. ඕක නිකමට බලන්නකෝ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා මහා කස්සපයන් වහන්සේට කස්සප අට්ඨිකත්වා මානසිකත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති. කන් යොමු කරගෙන ධර්මය අහන්න ඕන කියලා කිව්වා. ඊළඟට වදාලා නවකෝත් මධ්‍යමෝත් තේරෝත් සියලු භික්ෂුන් වහන්සේලා කෙරෙහි ගෞරව සම්පයුක්ත වෙන්න ඕන කියලා වදාලා. ඔය අවවාද තුන දුන්නේ දවස් 8න් අරහත්ත්වයටපත් වුණා. බුද්ධ කාලේ මෙච්චර දහන් දැනුමක් තිබ්බ ගිහි මිනිස්සු හිටියේ නෑ. බුද්ධ කාලේ මෙච්චර බණ ඇහුවේ නෑ. ඒ කාලේ එක ධර්ම දේශනාවකින් නිකලෙස් වෙනවා. ඇයි ඒ? පූරිත පින් තියෙන අය සිද්ධ විද්‍යාදරයෝ වගේ ආකාශයෙන් ඇවිල්ලා අඹගෙඩි නෙලා ගන්නවා. ඔන්න දැන් අපිටත් නිවනක් ගැන අහන්න ලැබෙනවා. ධර්මයේ ගැන අහන්න ලැබෙනවා. එතකොට අපිත් මොකද කරන්නේ? ඔන්න අපිත් නිවන් දකින්න ඕන කියලා පටන් ගන්නවා. ඔන්න ඔකේ ආරම්භය තමයි පරම පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාම ධර්මයේ දේශනා කරන්නට පටන් ගත්ත කාලය. ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේ මුලින් ධර්ම දේශනා කරනකොට ඒ සෑම ධර්ම දේශනාවකින්ම උන්වහන්සේ අපේක්ෂා කළා ධර්මය අවබෝධ කරන පිරිසක් බිහි වෙයි කියලා. මේක නිවන කල් දාන්න එපා. මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා කල් දාන්න එපා. අහවලාට නිවන් දකින්න බෑ කියලා කාටවත් ඍජුව අපිට ඇඟිල්ල දික් කළා කියන්න බෑ. ඔබ එච්චර අවාසනාවන්ත නැහැ. ඒ නිසා මේ ධර්මයේ පුරුදු කරන්න කියලා උන්වහන්සේ නිතර අවවාද කළා. අනුශාසනා කළා. ඒ කියන්නේ අර අඹ වෘක්ෂයයි අඹ ගෙඩියයි පෙන්නවා නිවන ගැන. මාර්ගඵල ගැන පෙන්නවා. එහෙම කියනකොට තමයි තේරෙන්නේ ඔනිතර දැන් මාර්ගඵල අවබෝධය පිණිස තිසරණ සරණ යන්න ඕන, සිල් රකින්න ඕන, ආර්ය අෂ්ටාංග මාර්ගය දියුණු කරගන්න ඕන, සම්මා දිට්ඨිය හොඳට පුරුදු කරගන්න ඕන. මේවා කරන්න යනකොට තේරෙනවා ග්‍රීස් ගහේ නැගිල්ල වගේ. පන්සිල් රකින්නවා කියලා හිතනවා මේන් બોලේ සතියක් බෑ. මම හිතනවා ගොඩාක් අය ඇති එකම එක දවසක්වත් පන්සිල් රකින්න බැරි. බොන්නේ කියලා හිතනවා කොහින් හරි සෙට් වෙනවා. මගේ හිතනම් මං ජරා විදියට හිතන්නේ මං හිත පිරිසිදුව හිතනවා කියලා හිතනවා කොහින් හරි ඇඹරිලා යනවා. ශ්‍රද්ධාවෙන් දාන ටිකක් පූජා කරන්න එනවා හිත රිදෙන එකක්ම වෙනවා. බොහෝම ආසාවෙන් පින්කමක් කරනවා අඩුම තරමේ නම කිව්වේ නැහැ කියලා හරි හිත රිදෙනවා. මෙන්න මොකක්ද වෙනවා? භාවනා කරන්න පටන් ගන්නවා සතිපට්ඨානෙ කියලා. කේසා ලෝමා කියලා ඊට පස්සේ වෙන එකක් මතක් වෙන්නේ. බලන්න අපිටම උපුව තීද්දින් අරක නඩුවක් දැම්මනේ කියලා. වෙනේ නඩුවක් මතක් වෙනවා. හිත කොහෙදෝ යනවා. කායानुපස්සනාවේ පිහිටන්නේ නැහැ. භාවනාවේ පිහිටන්නේ නැහැ. එක්කෝ භාවනා කරගෙන ඉඳලා භූතේක් ප්‍රේතේකට අහුවෙලා මොයා සාන්තර කියන්න පටන් ගන්නවා. පුදුම වැඩ ගොඩක් නේ දෙයියනේ මේක වෙන්නේ. මේ මාර්ගේ හරියට අහුවෙන්නේ නැහනේ. සිල් රැක ගන්න බෑනේ. හිත එක්තෙන් කර ගන්න බෑනේ. මෙන්න අරුබුද ගොඩ අඹ ගහත් පේනවා. පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්න ඕන. ආස්වාදයේ ආදීනවේ නිස්සරණය කියලා තුනක් තියෙනවා. ඒක අවබෝධ කරන්න ඕන. පටිච්චසමුපාදය අවබෝධ කරන්න ඕන කියලා ඉගෙන ගන්නවා. කරන්න යනකොට වෙන මොකක්ද අහුවෙන්නේ?
ඔන්න දැන් අඹ ගහේ නැග ගන්න බෑ. අඹ ගෙඩි කඩා ගන්න බෑ. දැන් මොකද්ද කරන්න ඕන? ඉනිමම් බඳින්න ඕන. අද ඉන්නේ ආකාහයෙන් යන අයද ඉනිමම් බඳින අයද? ඈ? ඒ අයත් ඉනිමම් බඳින අයත් නැල්ලු. ඉනිමම් බඳින අය මෙහෙම කරන්නේ. මට එච්චර වේගෙන් යන්න බෑ. මං ක්‍රමයක් හොයාගන්න ඕන කියලා තමයි එයා යන්නේ. ඒතර මෙයාට තේරෙනවා මට කියන විදියට එක දිගට මෙහෙම සීලෙන් ඉන්න අමාරුයි. භාවනා කරගන්න අමාරුයි. පංච උපාදානස්කන්ධේ විදර්ශනා කරගන්න අමාරුයි. අනිත්‍ය සිහි කර කර ඉන්න අමාරුයි. කියන්නේ යාගේ හිත රඳින්නේ නැහැ. මේ බණ ටිකක් අහලා මේතනින් බහැපු ගමන් වෙනම ලෝකයකට යන්නේ. ඒකයි දැන් මේ බණට කලින් කැම ටිකක් මේ දෙන්න කියලා කිව්වේ. නැත්තම් බණ ආද්දි මතක් වෙන්නේ අනේ බඩගිනි කියලා කෑමක් මතක් වෙනවා. හිත හැම තැනකම වින් තැන්වල යනවා. ඒ නිසා ඉනිමම් බඳින්න සිද්ධ වෙනවා අපිට දැන්. එහෙනම් ඉනිමම් බැඳිල්ල තමයි කිව්වා නාගසේන මහරහතන් වහන්සේ. වෙහෙර විහාර හදන එක, ශ්‍රද්ධාව උපද්දවා ගන්න එක, දානෙ දෙන එක, බෝධීන් වහන්සේලාට සෑරජාන් වහන්සේලාට උපස්ථාන කරන එක, දන් දෙන එක, ඉවසන එක, මේ ඔක්කොම ඉනිමම් බැඳිල්ල. ඒ බුද්ධ කාලේ අය අරහත්වයට පත්ුනේ චෛත්‍ය බැඳලාද? බෝධීන් වහන්සේලා රෝපණය කරලාද? මේ විදිහට මහා දන්සැල් දීලාද? ඒ සිද්ධ විද්‍යාදරයෝ පූරිත සසරේ පින් ඇති අය. අපිට මේ සියලු අවස්ථා හිමි වුණා. අපි ඉනිමම් බඳින්න ඕන. ඒකයි බුද්ධ කාලේ අද කාලේ වෙනස. දැන් මං කිව්වනේ නම් අපි කරන පින නිවනට උපකාරී වෙනවද නැද්ද කියලා හොයාගන්න ක්‍රමී. අරයා කැලේට ගියේ කුමක් පිණිසද? අඹ කන්න ඕන කියන අදහසින්. එහෙනම් සෑයට උදව් කරන්නේ නිවන් දකින්න ඕන කියන අදහසින් නම් ඒ පින නිවනට උපකාරයි. අපි ධනය සල්ලි භාගී තියන අය අපි උදව් නොකළොත් හොඳ නෑ කියලා සල්ලි දෙනවා. ඒ පින නිවනට නෙවෙයි උපකාරී වෙන්නේ. ඒ පින සසරේ හැප උපද්දවලා ගෙවිලා යනවා. එයා ඉනිමකට නෙවෙයි අර අඹ කෑම පිණිස නෙවෙයි ඒක කළේ. පැහැදිලිද මං කියන එක? ඊට පස්සේ එනකොට වලාකුළු බැම්මට හරි වැලි මළුවේ වැලි අතුරන එකට හරි මොකකට හරි උදව් කළා නම් ශ්‍රම දාන කළා නම් කොඩියක් පූජා කළත් මලක් පූජා කළත් තින්ත පූජා කළත් නිදන් වස්තුවක් පූජා කළත් ඒව ඔක්කොම පූජා කරන්නේ කුමක් පිණිසද? නිවන පිණිස කියන අදහස හදවතේ ඇතුළෙම තියෙනවා නම් ඒ පින නිවනට උපකාරයි. හැබැයි වින්වතුනි නිවන කියනක වචනෙන් නිකන් කියලා තේරුමක් නැහැ. දැන් මම අඹ කන්න ඕන අඹ ගහේ නගින් ඉනිමගේ දිගපල්ල පවා තේරුම් ගන්න අඹ ගහේ උස දැනගන්න ඕනිද නැද්ද? ඒ ඉනිමග ගිහිලා වෙන ගහක තියන්නත් පුළුවන් නේ. අලිපිර ගහක. එහෙම නැත්නම් අඹ ගහේම තිබ්බේ මොකටද? අඹ ගහ දැනගන්න ඕන. එහෙනම් නිවන කියන්නේ මොකද්ද? නිවන් මාර්ගය කියන්නේ මොකද්ද? සසර දුක කියන්නේ මොකද්ද? සසර දුකෙන් නිදහස් වීම කියන්නේ මොකද්ද කියලා අහලා දැනගෙන තියෙන්න ඕන. ඒකයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ. අහලා දැනගෙන තියෙනවා. පැහැදිලිද? එහෙනම් නිවන ගැන ඇසිය යුතුයිද නැද්ද? චතුරාර්ය සත්‍ය ඇසිය යුතුයිද නැද්ද? නිවනේ ශාන්ත ප්‍රණීත බව තේරුම් ගත යුතුයිද නැද්ද? නිවනේ ශාන්ත ප්‍රණීත බව තේරුම් ගන්න රහතන් වහන්සේලාගේ ජීවිත ඉගෙන ගන්න ඕන. උන්වහන්සේලා නිවන් සැපේ විඳ විදිය. පැහැදිලිද? ඊටකොට තමයි හිතෙන්නේ මටත් එතෙන්ට යන්න නැත්තම්. පුදුම අත්හැරිල්ලක් නේ. නිවන නම් ශාන්ත දෙයක්. ඒ නිවන නම් ප්‍රණීත දෙයක්. අපිට නිවන් දකින්න යන්න
ඇත්තටම පින්වතුනි අද කාලේ මිනිස්සුන්ට සුදුසුකම්වත් තියනවද කියන එක ප්‍රශ්නයක්. නිවන කියන තැන ලොකු අත්හැරීමක් තියෙනවා. උදාහරණයක් කියන්නම්. මට ගොඩාක් මුණ ගැහිලා තියෙනවා. ඒ තමයි ගොඩාක් බැඳීම් නිසා දුක් විඳින අය. ඔන්න අපි කියමු පිරිමි ළමයි. අපිත් ගොඩාක් වැඩිපුර කතා කරන්නේ පිරිමි ළමයි. ඒතර පිරිමි ළමයිගේ තියෙන ලොකු දුක් අන්දරා තමයි ඕන ගෑන් ළමයෙකුට ආදරෙයි. එයාට කැමති නෑ, විඳවනවා. කන්නේ නෑ, බොන්නේ නෑ. මුණ ගැහිලා තියෙනවා හරියට. ගෑන් ළමයින්ගොත් ඒ වගේ. ඊළඟට මම දැක්කා දැන් සමහර වෙලාවට මේ ඔය කැවිලි පෙවිලි තියෙන දාන ශාලාවල මම දැකලා තියෙනවා ආච්චිලා හොරින් පොඩි පොඩි දේවල් ගන්නවා. උන්දල අරන් එක්ක හංගලා තියා ගන්නවා. මං එකපාරම උන්දලේ කටවල් දිහා බලනවා. දත් නැහැ. දැන් අර ගත්ත දේ හපන්න බෑ උන්දට. ඒතර මට ඒකාන්තයෙන් තේරෙනවා මුන් දැන් මේක ගත්තේ මොනුබුරෙකුට. පොඩි උන්ට. උන්දට උවමනාවකට නෙමෙයි. දැන් බලන්න බණ ඇහුවට සෑ වන්දනාව තිබ්බට හිත බැඳිලා. අපි හොරකම් කළා ගත්තා කියන අකුසලේ පැත්තක තියන්නකෝ. නිවන් දැකීම පිණිස පින් රැස් කර ගන්න වෙලාවේ හිත බැඳිලා කෙනෙකුට. ඒ නිසා යහුවෙන්නේ ඒක. ගෙදර කිසිම පොඩි එකෙක් නැත්තම් දත් නැති කටින් උන්දලාට මේව හපන්න බෑ. අපි කියමු මුරුකු ටිකක් කියලා. හපන්න බෑ උන්දලා ගන්නෑ. පොඩි උන් නිසා ගත්තේ. අත්හැර ගන්න බෑ. මැරෙන වෙලාවේ ගොඩාක් අල්ල ගන්නවා. නමුත් ඒ අය අපිට එච්චර බැඳිලා නැහැ. ඒ අය අපිට එච්චර බැඳිලා නැතුව තියෙද්දි අපි එයාලට ගොඩාක් බැඳිලා. ඒ අය අපිව බැහැර කරද්දි අපි එයාලට ගොඩාක් බැඳිලා. අපේ නිවනත් වනසාගෙන. නමුත් මට මතක් වුණේ යසෝදරා. යසෝදරාව තරම් මේ තුන් ලෝකේ ස්වාමියාට ආදරේ ලංවිය නොහැකි කිසි කෙනෙකුට. බුදු කෙනෙක් පාරමී පිරුවා වගේ යසෝදරාවගේ පතිවෘතාව. අසංකේය 4ක් ඒ යසෝදරාව එක්කෝ ස්වාමියා නැත්තම් බ්‍රහ්මචාරී. ඒ කියන්නේ මුළු ජීවිත කාලෙම කාම සැපයක් විඳින්නේ නැහැ, පුංචි කාම සැපයක්වත් විඳින්නේ නැහැ. බ්‍රහ්මචාරී. අසංකේය 4ක්. එක්කෝ ස්වාමියෙක් ලැබුණොත් ස්වාමියාව ඉක්මවන්නේ නැහැ. කිසිම දවසක. අසංකේය 4ක්. ඕකේ තියෙන ආනුභාවයේ තේරුම් ගන්න තම තමන්ගේ ජීවිතම ආපස්සට බලපුවම ඇති. එච්චර ස්වාමියාට සෙනෙහවන්ත වෙන යසෝදරා එච්චර මහ බෝධිසත්වයන්ට ආදරේ තියෙද්දිත් ඊළඟට තමන්ගේ බිරිඳට ආදරේ තියෙන වෙන කෙනෙක් ඉඳීද බෝධිසත්වයෝ තරම්. එතකොට බිරිඳත් තමන්ට ආදරේ තියෙද්දි බෝධිසත්වයොත් ඈට ආදරේ තියෙද්දි ගෙදරින් අබිනිෂ්ක්‍රමණය කරන දවසේ අම්මා දිහා තාත්තා දිහා ඒ අය දිහා බැලුවේ නැහැ. නමුත් යසෝදරාවගේ යහන් ගබඩාවේ දොරටුව ළඟට ගියා මහ බෝධිසත්වයෝ. එදා අත්හැරියනේ. තමන්ට ආදරේ තියෙන ලෝකේ අත්හැරියනේ. කොච්චර අත්හැරියද කියනවා නම් ඒ අත්හැරීම ඒ මහ බෝධිසත්වයන්ගේ සම්බුද්ධත්වයට පත් වෙන දවස වෙනකල් අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ ඉඳලා සම්බුද්ධත්වයට පත් වෙන දවස වෙනකල් අවුරුදු 6ටම යසෝදරාව ගැන සිතවිල්ලක් හිතලා නැහැ. රාහුලයන් ගැන සිතවිල්ලක් හිතලා නැහැ. ඒ අත්හැරපු තැන ලෞතුරා සම්මා සම්බුදු බවට පත් වුණා. යසෝදරාවන්ද රාහුලයන්ද නිවනින් සැනසුණා. එච්චර ආදරයකුත් අත්හැරිය තැන නිවන් ලැබුණේ. අපිට ගරහන අයට අපි ආදරය කරන්නේ. අපිව එපා කියන අයට අපි ආදරය කරන්නේ. අපිව රිද්දන අයට අපි ආදරය කරන්නේ. අපිව විඳවන මට්ටමට පත් කරන අයට අපි ආදරය කරන්නේ. ඒ වැඳීමවත් අපේ හිතෙන් අයින් වෙන්නේ නැහැ.
කොච්චර අපේ හිත ලාමකද? එහෙනම් නිවන ගොඩාක් ඈතයි. දැන් තේරුම් ගන්න තමන්ට තියෙන අපහසුතා ටික. අපහසුතා ටික තේරුම් ගන්න. එහෙනම් ඉනිමම් බැඳිය යුතුයි. කුමක්ද ඉනිමඟ? කරන සෑම පිනක්ම කරන්න ඕන. සසර දුකින් නිදහස් වෙන්න ඕන කියන අදහසින්. සෑරජානන් වහන්සේ නමක් ඉදිකලා තුන් ලෝකයක් වඳින පුදන මට්ටමට පූජනීය තැනක් හැදුවා. දැන් මේක තේරුම් ගන්න තව කියන්නම් විස්තරයක්. ඔයාලා මේ චෛත්‍ය රාජයන් වහන්සේට වඳිනවනේ. අනේ බුදුරජාන් වහන්සේගේ සෑරජාන් වහන්සේ කියලා. නමුත් ඔයාලා සෑරජාන් වහන්සේට පූජා කළේ ගල්, වැලි, සිමෙන්ති, විල්බැරෝ, උදුළු, අලවංගු, සවල්, තින්ත, ඒව කම්බි, යකඩ, ඊළඟට මේ කණු, කොඩි, ලෝහ, පිත්තල ඒවනේ පූජා කළේ. දැන් වඳින්නේ ඒවටද සෑයටද? වැලි නෙවෙයි චෛත්‍ය කියන්නේ. ඔයාලා පූජා කරපු සිමෙන්ති නෙවෙයි චෛත්‍ය කියන්නේ. පැහැදිලිද මං කියන එක? නමුත් ඔයාලා පූජා කරපු දේවල් වලින් නෙවෙයිද සෑය හැදුනේ? ඒ වගේ තමයි පින්වත්නි. මේ දන් දෙන එක නෙවෙයි නිවන කියන්නේ. සිල් රකින්න එක නෙවෙයි නිවන කියන්නේ. බ්‍රහ්මචාරී බව නෙවෙයි නිවන කියන්නේ. එහෙම නැත්නම් වෙහෙර විහාර හදන එක නෙවෙයි නිවන කියන්නේ. නමුත් ඔය ඔක්කොගේම එකතු වෙලා ලැබෙන ප්‍රතිඵලය තමයි මේ ඔක්කොම එකතු වෙලා හැදිච්ච සෑයට ලෝකයක් වඳිනවා වගේ. නිවන පිණිස රැස් කරගත්ත පූරිත පින්බලෙන් තමා තුල හැදුනාද නිවන් මාර්ගය? ඒ නිවන් මාර්ගෙන් කෙලෙස් දුරු කළාද? ආන්න ඒකට තමයි තුන් ලෝකයක්ම වඳින්නේ රහතන් වහන්සේ කියලා. පැහැදිලිද? ඒ නිසා කරන සෑම පිනකම අරමුණක් තියාගන්න. දැන් මම දැක්ක ළමයි 4 දිනක් ඔන්න දැන් ආවා. මම වන්දනා කර කර හිටියේ. එතන තිබ්බා මේ මට මේ ළමයි 4 දෙනාගෙන් එක්කෙනේ කඩු පුල් මල් 3ක් දුන්නා. ඊට පස්සේ කඩු පුල් මල් 3ක් දුන්නට පස්සේ මම කරපු වැඩි දැන් මම නිතර පූජා කරලා තියෙනවා. මම දැක්කා මේ ළමයි අලුත් ළමයි ටිකක්. මං ඒ කඩු පුල් මල් 3යි දුන්නේ. කොල්ල 3 දෙනෙකුට දුන්නා පොඩි උන්. දැන් එක ළමයෙකුට මොකොත් නැහනේ. මං කිව්වා මේ පුතේ ඔයා ගිහිල්ලා වතුර භාජනයක් අරන් එන්න. එයා වතුර භාජනයක් අරන් ආවා. ඊට පස්සේ මං කෝ ඔයා මෙතන තියන්න මේක. බුදුරජාණන් වහන්සේ ඉස්සරහ තියන්න. රහතන් වහන්සේලා ඉස්සරහ තියන්න. අනිත් ළමයිට කිව්වා ඔයාලා මේකේ දැන් මේකේ මල් තැම්පත් කරන්න මේ වතුරේ කඩුපුල් මල. ඊට පස්සේ දැන් වතුර භාජනයක් ගෙනල්ලා තියනවා කියන එක ලොකු දෙයක්ද? දැන් ඇත්තටම පූජාවක් බවට පත් වෙන්නේ අර මල් පූජා කරපු එකනේ. මං ඒ වුණාට ඇහුවා අර පුතාගෙන් වතුර භාජනයක් පූජා කරපු කොල්ලගෙන් ඇහුවා පුතේ උඹ දන්නවද මේකේ ආනිසංසය? නෑ ස්වාමීන් වහන්සේ කිව්වා. මං කිව්වා මේ අය බුදු කෙනෙකුට පූජා කරන්න ඕන කියන වටිනාම දේ පූජා කරන්න අරන් ඇවිල්ලා ඒක තැම්පත් කරන්නේ මෙතන නේද කිව්වා. ඔව් කිව්වා. ආන්න උපනෝපන් ජීවිතේ ඔයාගේ හදවතේ වටිනාම දේවල් තැම්පත් වෙයි කිව්වා. බුදුන්ට පූජා කරපු රහතුන්ට පූජා කරපු මේ මලේ ආයුෂ තියෙන අර වතුර ටිකත් එක්ක නේද? වටිනාම දේ කල්පවතිනවා නේද අර වතුර දැමීමෙන්? ඔයාගේ හිතේ සීලයක් ඇති වුණොත්, සමාධියක් ඇති වුණොත්, විදර්ශනාවක් ඇති වුණොත් ඒ වටිනා දේ ඉක්මනින් නැසෙන්නේ නැහැ. මේ පැම් භාජනේ පුදුපු පිනට දැක්කද පිනේ විපාක? ඒ වුණාට අපි හිතන්නේ නැහැ. අපිට ලොකුවට ඕන පින්කම් කියනකොට ලොකුවට දැන් මල් 1000ක් විතර පූජා කරොත් ඔන්න පොඩ්ඩක් හිතට දැනෙනවා.
එක නෙළුම් මලක් ගෙනිච්චොත් දැනෙන්නේ නැහැ. ඒ දැනෙන්නේ නැත්තේ එයාගේ පින එයා හැම වෙලාවෙම බාහිරින් බලන්නේ. හිත ඇතුලෙන් නෙවෙයි. පැහැදිලිද මං කියන එක? ඒ නිසා එක මලක් පුදලා හෝ සතුටු වෙන්න ඕන. එක මලක් පුදලා හෝ ඒ පින ගැන සතුටු වෙන්න ඕන. මම මේ පින නිවන් දැකීම පිණිසයි කරන්නේ කියලා. ඒ නිසා සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕනි නම් මේ දුක්ඛන්දරාවෙන් ගැලවෙන්න ඕනි නම් සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕන කියන අදහස ඒ ආකල්ප සම්පත්තිය හිතේ තියාගන්න. කවුරු හරි කෙනෙක් රවයි. එතකොට එයාට හොඳ වයින් දෙකක් කියන්න බැරි කමක් නැහැ. වහපියකට කියලා කියන්න බලුවා. මෙයා ඉවසලා ඉන්නවා. ඇයි ඉවසලා ඉන්නේ? මම තරහ ආරම් බැන්නොත් මන් නිවන් දකින්නේ කොහොමද? මිනිහා නරකයි. ඉතින් මිනිසයා නිදාගත් වෙලාවක බෙල්ල මිරිකලා දාන්න පුළුවන්. එහෙම කරන්නේ නැහැ. මං එහෙම කළොත් නිවන් දකින්නේ කොහොමද? මිනිසයා නරක වුණාට, බිරිඳ නරක වුණාට තමන් චරිතෙන් ඉන්නවා. ඒ අය නිවන් දකින්නේ. නොකරපු වැරදි වලට බඳින්න පුළුවන්. අභූත චෝදනා තමන් දෙන්න පුළුවන්. ඒ හැම වෙලාවෙම ඉවසගෙන ඉන්නවා. මම මේවට කිපුණොත්, වෛර බැන්දොත්, දෙස් දෙවොල් තිබ්බොත් මං කොහොමද නිවන් දකින්නේ කියලා. ඉවසාගෙන ඉන්නවා. දුස්සීල වෙන්න පරිසරය ඕන තරම්. ජරා වැඩ කරන්න පරිසරය ඕන තරම්. වල් වැඩ කරන්න පරිසරය ඕන තරම්. එයා නොකර ඉන්නවා. මම මේවා කළොත් කොහොමද නිවන් දකින්නේ? එයා හැම දෙයක්ම නොකර ඉන්නවා. අකුසල් නොකර ඉන්නවා. නිවන් දැකීම පිණිස. වෙන දෙයක් නෙවෙයි. හිත රාගෙන් යට වෙනවා, ද්වේෂයෙන් යට වෙනවා, මෝහෙන් යට වෙනවා. අනිත් මිනිස්සු කරන, අනිත් අය කරන දේවල් එයාට කරන්න බැරි කමක් නැහැ. නමුත් එයා නොකර ඉන්නවා. නොකර ඉන්නේ මම මේවා කළොත් නිවන් දකින්නේ කොහොමද? ඒ වාගේයි නිවන් දකිනවා. ගොඩාක් අයට තියෙනවා අසහනයක්. අනේ තරුණ කාලේ කරන්න ඕන දේවල් ටික තරුණ කාලේ කරගන්න ඕන කියලා තමයි වල්කම් වලට යන්නේ. තරුණ කාලේ කරන පව් ඒ කාලේ වරදිනේ වගින් වැරදිලි අවසාන කාලේ විඳවන්න වෙනවා. තරුණ කාලේ වරද්දාගෙන පව් කරගෙන වයසට ගිහිල්ලා ධර්මය අල්ලන්න ගියාට පස්සේ කරපු පව් පිටිපස්සෙන් එනවා. අපි සසර ගමනේ මෙහෙම යනවා. කෙලවරක් නැති පාරක. ඒකෙන් අපේ ජීවිතේ මුල් කාලේ කියලා කියන්නේ හරියට ඉර නැගගෙන එනවා වගේ. අපේ ජීවිතයේ අවසාන කාලේ කියන්නේ ඉර බහිනවා වගේ. සසර ගමනේ අපි යද්දී තරුණ කාලේ ඉර නැගිනවා වගේ නම් එයාගේ හෙවණැල්ල වැටෙන්නේ ඉස්සරහටද පිටිපස්සටද? කොහෙටද වැටෙන්නේ? ඇහෙන්නේ නැහැ. ඉස්සරහට පිටිපස්සටනේ. ඇයි ඉර ඉස්සරහින් නගින්නේ තරුණ කාලේ. උපමාව. ඊට පස්සේ ඉර බහින කාලේ වගේ තමයි එයාගේ අවසාන කාලේ. එතකොට දැන් හෙවණැල්ල කොහෙටද වැටෙන්නේ? ඉස්සරහට. තරුණ කාලේ දැන් ඉස්සරහට වැටුණාට පස්සේ හෙවණැල්ල දැක්කේ. නැත්තම් හෙවණැල්ලක් තියනවද කියලා ගාණක්වත් නැහැ. තරුණ කාලේ පව් අකුසල් කරනකොට මේ වගේ විපාක තියනවද කියලා ගාණක්වත් නැහැ. වයසට ගියාට පස්සේ මතක් වෙවි එනවා. හෙවණැල්ල ඉස්සරහට ආවා වගේ හරවන්න බෑ. තමන්ගෙම හෙවණැල්ල. මේ මුස්සල වෙන තැනකින් තියන්න බෑ. තමන්ගෙම හෙවණැල්ල. කොහොමද? ඒ නිසා හරි භයානකයි. මෙතන තරුණ දරුවෝ ඉන්නවා. පොඩි ළමයි ඉන්නවා. ඊළඟට බහ තේරෙන අය ඉන්නවා. පව් කියන જાතිය නම් කරන්න එපා. මම ඒකයි කිව්වේ මේ සෑයක් හදන පින පවා දැන් ඉස්සර වංශල් වල යනකොට අපිත් මම තරුණ කාලේනේ මහාන උනේ.
එතකොට මමත් ඔය ඉස්කෝලේ යන කාලේ ඔය කොල්ල කුරුට්ටුත් එක්ක මමත් පන්සල් ගිහිල්ලා තියෙනවා. වට වන්දනාවේ ගිහිල්ලා තියෙනවා. අපේ කොල්ලෝ කරන වැඩ මන්නේ දන්නේ. ඒ කාලේ ඔන කොල්ලෝ වෙනවම ටෙලිෆෝන් නම්බර ලියාගෙන කොල කෑලි දාගෙන ඉන්නේ. ඉස්සරහින් එන වාහනේට බස් එක මෙහෙම පොඩ්ඩක් මාරු වෙන්න නතර කරන අතරේ නම්බරේ දෙනවනේ කෙල්ලෙකුට. අනිවාර්යෙන් සිරිපාදේ වටවන්දනාවේ අනුරාධපුර මයංගන ඔය ගිහිල්ලා ආවට පස්සේ ඒ කාලේ මේ ටෙලිෆෝන් නම්බර ගොඩක් අඩුයි. ඇඩ්‍රස් තමයි දෙන්නේ. ඇයි ඒක ඉස්සර කියන්නේ කකුල පෑගුණාට පස්සේ තොට ඇඩ්‍රස් එක ඕනේද කියලා. ඊට පස්සේ සතියක් විතර යනකොට ලියුම් එනවා ගෙවල් වලට. ඒ වටවන්දනාවේ ගිහිල්ලා ඇවිල්ලා කොල්ලෝ කෙල්ලෝ සතියක් විතර යනකල් එළිය පහලේ ඉන්නේ. ඇයි එන ලියුම් මගින්ම ගන්න. එවුන්ගේ වටවන්දනාව එවුන්ගේ වන්දනාව නිවනට උපකාරී වෙන්නේ නැත. ගියේ වෙන අදහසකින්. පන්සල් යෑමේ තව සමහර අය යනවා බාට අමාරු කරන්න. සපත්තු මාරු කරගන්න. ඒවා වෙනේවා. සසර දුකින් නිදහස් වෙන ගමන වෙනස් එකක්. දැන් අද කාලේ යනකොට ළමයිගේ බලන්න ෆෝන් ෆොටෝ ගැහිලි වීඩියෝ කරන ඒවා ෆොටෝ ගහන ඒවා. ඒතර වන්දනාවකට යනකොට ෆොටෝ ගැහිල්ලක් තමයි එන්නේ හිතට. සසර දුකින් නිදහස් වෙන එක නෙවෙයි. ඒ නිසා තමන්ම බලන්න තමන් කරන පින් වලින් කොච්චර කොටසක් නිවනට තියෙයිද කොච්චර කොටසක් නිකම්ම ගෙවිලා යයිද. නිවන් දකින්න පින් කරන කෙනාට නම ඕනේද? මෙහෙනම් හරි මේ විශේෂයක් ඒක මම දන්නේ කොහොම වුණාද කියලා නම් ගන්නෑ. දැන් මට පඤ්ඤානන්ද හාමුදුරුවෝ කිව්වේ ස්වාමීන් වහන්සේ පින් දෙන්න මේ ආරම්භයේ පටන් අවසානයේ දක්වා වැලි කැටයකින් නමුත් උදව් කළා දේ සියලු දෙනාටත් සතුටු ඌද අසතුටු ඌද උදව් උපකාර කළා ඌද නොකළා ඌද කැමැති ඌද අකමැති ඌද සියලු දෙනාට පින් අනුමෝදන් වේවා කියලා තමයි මට පුණ්‍ය අනුමෝදනාව දුන්නේ. වෙන නංගන් නැත. සමහර පින්කම් වලට ගියාම අම්මෝ මං එක පින්කමක පුණ්‍ය අනුමෝදනාව කළා විනාඩි 20ක් ගියා ඒකට. විනාඩි 20ක්. නන් ලිස්ට් එක කියවන්න. හරි ආසයි නම. එකපාරම තමන්ගේ නම කියවෙනකොට ප්‍රීතියෙන් කරන්ට් එකක් වගේ වැදෙනවා. ජීවිතේට බුදු ගුණ ආද්දීම වෙලා නැහැ. රහතුන්ගේ ගුණ ආද්දීම වෙලා නැහැ. ආනිසංස ආද්දීම වෙලා නැහැ. තමන්ගේ නම කියනකොට මේ කය පිනා යනවා. සක්කාය දිට්ඨියක තරම ලේසි නෑ කියලායි මේ කියන්නේ. ඔය අමාරුකම් හිතේ කැළැත්තෙන කෙලෙස් වල ස්වභාවවල් තේරුම් ගන්න නැතුව එකපාරම මමත් නිවන් දකින්න ඕන කියලා ගියාට පස්සේ කවුරු හරි මිත්‍යා දෘෂ්ටියක් පතුරවන කෙනෙක් කිව්වොත් මේක කරපන් ඔබ සතියෙන් සෝවන් වෙනවා කියලා. ඇස් දෙක පියාගෙන මට සෝවන් වෙන්න ඕන සෝවන් වෙන්න ඕන සෝවන් වෙන්න ඕන කියලා හිතනවා. ඒකම හිතේ වැඩ කරනවා. වැඩ කරනකොට අර හිතේ තියෙන එකනේ ඇහෙන්නේ. හිතේ තියෙන එකනේ පේන්නේ. පේනවා. භාවනාවෙන් පේනවා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ ප්‍රතිමාව හදලා තියෙනවා බෝවත්තේ අඟුලිමාල සෑය භූමියේ. පින්වතුනි කතා කරන්නේ නැති එක විතරයි. එච්චර පණ පිටින් මම බලාගෙන හිටියේ විනාඩි 5යි බලාගෙන හිටියේ. මට හැරෙන පැත්තේ ඒ රූපෙම පේන්න ගත්තා. හේතුව හිතේකේ වැඩ කළා. එච්චර හිතට වැදුනා ඒ රූපේ. ඒ නිසා ස්පීව ගත්ත ගමන් පේනවා. ඒ වගේ තමයි සෝවාන් වෙන්න ඕන කියන තැන ඉන්නවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කතාවක් නැහැ. ඊට පස්සේ භාවනා කරගෙන ඉන්නකොට එකපාරම ඇඟ ගැස්සිලා මොකක් හරි වෙලා සෝවාන් වුණා කියලා දැනෙනවා.
මේ හිතේ මෝහණය. හිතේ මෝහණය. ඒ නිසා මේවා ඉතින් තේරුම් බේරුම් කරගන්නට අපිට යම් කාලයක් යාවි. පුංචි දරුවෝ ඉන්නවා සතුටින් පින් කළා. සංඝයාට දම්පැන් පූජා කළා. මේ සෑයෙත් ගල් වැලි ඇදලා පුංචි දරුවන්ගේ පටන් පොඩි එවුන්. ඒ වගේම ආච්චි අම්මලා ගෙවල් වල ගොඩාක් කරදර තියෙද්දි ඒ වගේම ජීවිතේට ගලවපු නැති කන කර පූජා කරලා ඒකෙන් ධාතු කරුණු හදලා පූජා කරලා වෙහෙස මහන්සි වෙලා ගොඩාක් පින් රැස් කරගත්තා. අනේ මේ දුකින් නිදහස් වෙන්න ඕන කියලා. මේ බණහන්ට මෙහෙම පිරිසක් ඉන්නවා කියන එකත් මට පුදුමයක්. මක්නිසාද මේ දවස් ගණනාවක් පින්කම් ඊයේ රෑ එළි වෙනකල් පිරිත්. අද සාංගික දාන මෙච්චර පින්කම් ගොඩක් තියාගෙනත් මෙහෙම ඉඳගෙන බණ ටිකක් අහන්න ඉන්නවා කියන එකනේ පුදුමේ. ඔයාලා දන්නේ නැතුණාට මොනවා හරි හිතේ ඇති මේකෙන් නිදහස් වෙන්න ඕන කියලා. ඒ නෙක්ඛම්මය දුකෙන් නිදහස් වෙන්න ඕන කියන සිතවිල්ල දියුණු කරගන්න. මේ දුක් එපා කියලා. මිනිසු ඉඩ කඩන් වලට රණ්ඩු වෙයි. එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෝ බහින්බස් වෙයි. ඒවා ගොඩක් දුකක් හිත පාරන දෙයක්. අන්න ওই දුක් නොවිදීම පිණිස නිවන් දකින්න ඕන. තමන් ආදරය කරන අය මැරෙනවා. වාවා ගන්න බෑ කවදාවත් ආයේ දකින්න නෑ ඒ අය. අපි ආදරය කරන අය මැරිලා යනවා. ඊළඟට වයසට යනවා කවදාවත් ආයේ තිරියන් වෙන්නේ නෑ. කිසිම දවසක තිරියන් වෙන්නේ නෑ. වයසට යනවා අපි. සුදු වෙච්ච කෙස් ටික කවදාවත් කළු වෙන්නේ නෑ ස්වභාවිකව. කවදාවත් වෙන්නේ නෑ. වයසට යන්න අපි දිහා බලන අයත් අහක බලා ගන්න. මට නම් දැනෙලා තියෙනවා. දැන් අපි මාත් මේ වයසයින් නාකි වෙලා ඉන්නේ. ඉස්සර තරුණ කාලේ ගොඩාක් අය එනවා කතා කරනවා hina වෙනවා. අනේ දැන් කවුරුවත් hina වෙන්නේ නැහැ. ඊදර මම දැක්කා මම හිතුවා වයසට යන්න. ඊට පස්සේ එක එක්කෙනා අපිව අත්හැරෙනවා. අත්හැරිලා නාකි වෙච්ච කෙනෙක් පුටුවට ඇඳට වැටෙනවා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා යුතුයකමක් විදියට වතුර ටිකක් දෙනවා. මොන හරි කන්න ටිකක් දෙනවා. ආයේ තරණා කියුන් දෙ මෙහෙම ඉන්නවා. අපි කාටත් වෙනවා. ඊට පස්සේ එහෙම මල පහ වෙනවා. එහෙම මුත්‍රා වෙනවා. මෙහෙම ඉන්නවා. පණ නැහැ. ඊට පස්සේ Taman ළඟට උපස්ථාන කරන්න එන අය නහය අකුලුව ගන්නවා. මෙහෙම කරගෙන තමයි ඇඳිවත් අයින් කරන්නේ. පිහ දාන්නේ. Tamanටම Tamanගේ ගඳ උහුලන්න අමාරුයි. එහෙම දවසක් එනවා. අපි දන්නවද කොයි විදිහට අපි මැරෙයිද කියලා? අපි දැන් කියන උඹලගේ වතුර පොදක් එපා අපිට. උඹලගේ වතුර පොදක් එපා අපිට කියනවා. අවසානයේ උම්ම තමයි කට මේවා මිරිකලා තේ හැන්දින් වතුර පොවන්නේ. එහෙම දවසක් අපිට එනවා. ඇත්තට මේ දාට කොහොමද මොන දෙන්නේ? ඊට පස්සේ කවුරුවත් අපි ළඟ නැතිකොට අපිව අත්හැරලා යනකොට මතක් වෙනවා. මම මුන්ට මෙහෙම උදව් කළා කියලා කොහොම මුන්ගේ කෙලෙහි ගුණේ ඔන්න බණ එනවා. අමුතු බණක් එනවා. මුන්ගේ කෙලෙහි ගුණේ කෝ අනුන්ට බණ කියා හිතෙන් ඉන්නවා. Tamanට බණ නැහැ. එදාට කොහොමද දරුවනේ මුණ දෙන්නේ? තිරිහංකමට පව් කරලා කොහොමද එදාට මුණ දෙන්නේ? මේ හිතනම් හදා ගන්න ඕන. කරපු පින් සිහි කර ප්‍රීතිය හදා ගන්න ඕන. අමතක කරන්න එපා මේ පින්. අමතක කරන්න පව් අමතක කරලා දාන්න. යස්ස කම්මං කතම් පාපං කුසලේන පිතියති. කරපු පව් කුසල් බලෙන් වහලා දාන්න. සෝ ඉමං ලෝකම් පභාසේති අබ්බා මුත්තෝ චන්දිමා. ඒකේන ලෝකෙම එළිය කරනවා.
වලාකුලකින් මිදුන සඳක් වගේ. ඒ හඳ එළියට එන්න නම් ඒ හඳ තමන්ගේ ජීවිතයේ තියෙන චන්ද්‍රාලෝකයේ එළියට එන්න නම් පව් අමතක කරන්න ඕන. කරන්න හොඳම නැති දේ තමයි පව් සිහි කරන එක. භාවනාවක් කියලා දෙන්නම් අවසාන වශයෙන්. කාටත් සිහි කරන්න පුළුවන්. නිවන් දකින්න උපකාරීම වෙන භාවනාවක්. විදර්ශනා භාවනාවක්. ගැඹුරු භාවනාවක්. කරන්න අමාරුම භාවනාවක්. හැබැයි චූටි භාවනාවක්. ඒ තමයි අතීතේ දෙයක් මතක් වුණොත් Tamanට ඒ වෙලාවේ හිතන්න ඕන අතීතයේ බුදුරජාණන් වහන්සේ අතීත කාලය කියන එක විස්තර කරපු වචන තුනක් තියෙනවා. අතීතං නිරුද්ධං විපරිණතං. මොකක්ද මේ වචන තුන? අතීතං නිරුද්ධං විපරිණතං. අතීතය කියන්නේ අතීතයට ගිය එකක්. නිරුද්ධං කියන්නේ නිරුද්ධ වෙච්ච එකක්. ඉවරයි ඒක. විපරිණතං කියන්නේ වෙනස් ස්වභාවයකටපත් වෙලා. ඒ පව් කරපු කෙනාම නෙමෙයි දැන් ඉන්නේ. දැන් අපිට ඒක තේරිලා ඒක හොඳ නෑ කියලා. අපි වෙනස් වෙලා හිත. අන්‍ය ස්වභාවයකට හිතපත් වෙලා. අතීතං නිරුද්ධං විපරිණතං නම් අතීතයට ගිහිල්ලා නම් නිරුද්ධත් වෙලා නම් වෙනස් වෙලා නම් ඒකේ මොකටද සිහි කරන්නේ? එහෙනම් ඒවා නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. අනිත්‍යයි. ඊයේ කරපු දේ අනිත්‍යයි. අද මේ ධර්ම දේශනාවට එන්න කලින් කරපු දේ අනිත්‍යයි. අතීතං නිරුද්ධං විපරිණතං. ඊට පස්සේ හිතෙනවා මට නිවන් දකින්න පුළුවන්ද? අපිට මැරෙනකොට මොකක් වෙයිද? අපි ලෙඩ ඇඳට වැටෙයිද? කියලා හිතනවා. දැන් මේ අතීතයේද වර්තමානයේද අනාගතයේද ඔය? ඊට පස්සේ කෙල්ලෝ හිතනවා මට හොඳ මහත්තයෙක් හම්බ වෙයිද? අසපුවට යන්න දෙන්නම ජෝඩු දාලා. කොල්ලෝ කල්පනා කරනවා මට හොඳ නෝන කෙනෙක් හම්බ වෙයිද? අනාගතේ හිතන්නේ. අනාගතේ බුදුරජාණන් වහන්සේ වදාළේ අජාතං අපාතු භූතං. පහළ අජාතං කියන්නේ හටගෙන නැහැ, පහළ වෙලා නැහැ. හටගත්තේ නැති පහළ නොවිච්ච දෙයක් ගැන හිත හිතා දුක් වෙන එක සුදුසුද? ඒ හටගත්තේ නැති පහළ නොවුන සෑම දෙයකම ස්වභාවය තමයි අනිත්‍යයි. ඔන්න වර්තමානයේ කියනවා ජාතම් පාතු භූතං. හටගෙන තියෙනවා පහළ වෙලා තියෙනවා. හටගත්ත දෙයක පහළ වෙච්ච දෙයක ස්වභාවය මොකද්ද? කියන්නේ අනිත්‍යනේ. දැන් ඔයාලා බණ අහන්න ඕන කියලා ඉඳගත්තා. දැන් ඉවරයි බණ. අනිත්‍ය වුණා. පින්කම් මාලාව ඉවරයි. දැන් ඊළඟට හිතට වැඩ කරන්නේ චෛත්‍ය වන්දනාව. මල් හදන්න ඕන, පුන්කලස් හදන්න ඕන, පහන් ටික හදන්න ඕන, ගිලම්පස් හදන්න ඕන. ඒව මතක් වෙන්නේ. එතකොට අනිත්‍ය වෙලා වර්තමානයේ අනිත්‍ය වෙවි යනවා. එහෙනම් කාල තුනේම තිබ්බ එකම ස්වභාවය මොකද්ද? අනිත්‍යයි. විශේෂයෙන් හිතට හුරු කරගන්න පසුතැවිලි වෙන ගතිය නැති වෙනවා. ඒ අර අතීතයේ විදර්ශනා කරනකොට අතීතං නිරුද්ධං විපරිණතං. අතීතයට ගිය දේ ගිහිල්ලා ඉවරයි. නිරුද්ධ වෙලා අන්‍ය ස්වභාවයකටපත් වෙලා. හිතුවා කියලා කිසිම වැඩක් නැහැ. දුක්ුණා කියලා කිසිම වැඩක් නැහැ. අඬන්නවත් එක එක්කිනා පිටිපස්සේ දුක් ගැනවිලි කී යන්නවත් වැඩක් නැහැ. ඒව ඔක්කොම ඉවරයි. පැහැදිලිද මං කියන එක? මේක හොඳට හුරු කරගන්න. ওই විදර්ශනාව අතීතේ විදර්ශනා කරන එක. ඒතර තව ගැඹුරට යනකොට තේරෙනවා අතීතේ කියලා අපි සිහි කරන්නේම පංච උපාදානස්කන්ධයක්. රූප වේදනා සංඥා සංකාර. වර්තමානයේ කියලා තියෙන්නේම පංච උපාදානස්කන්ධයක්. රූප වේදනා සංඥා සංකාර විඥාන.
අනාගතය කියලා අපි පතන්නෙම පංච උපාදානස්කන්ධයක්. රූප වේදනා සංඥා සංඛාර විඥාන. එතකොට අපි අතීත අනාගත වර්තමාන කියලා කාල තුන විදර්ශනා කරනවා කියලා විදර්ශනා කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය. පැහැදිලිද? ඉතින් ඒ නිසා පින්වත්නි මේ විදියටවත් ටික ටික හිත හදා ගන්න ඕන. නැත්තම් මේ ලැබුණ දුර්ලභ අවස්ථාව අපි නැති වෙමින් පුංචි පුංචි දේවල් කල්පනා කළා. අම්මගේ අතින් මෙහෙම වුණා පොඩි දේවල්. ඊට ඔක්කොම අමතක කරලා දාන්න ඕන. ඒකට සෙම්පතියෙක් තියාගෙන ඉන්න ඕන. ඒ තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ. ඒ නිසා මේ ධාතු තැන්පත් මහා සෑරජාන් වහන්සේ ළඟ ජීවිතේ පුදලා ඒ හයිය ගන්න ඕන. ඒක තමයි ආශිර්වාදේ. පැරණි වැරදි හදාගෙන නම් එයාට අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය ඒකාන්තයෙන් ලැබිලා. පරණ පව් අමතක කරලා නම් එයාට අනිවාර්යෙන් අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය ලැබිලා. කැවෙන්නේ නැත්තම් එයාට අනිවාර්යෙන් අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය ලැබිලා. ඉවසනවා නම් එයාට අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය ලැබිලා. ගුරු ගෞරවයෙන් යුක්තයි නම් ඔහුට අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය ලැබිලා. ඒව නැහැ කියන්නේ තවම ආශිර්වාදය ලැබිලා නැත. ඒ ආශිර්වාදය හොයාගෙන යන්න. හිත ශක්තිමත් කරගන්න. පැහැදිලිද මේ කියන එක? ඒ නිසා ඔන්න අද කියලා දුන්නා නිවනට කොහොමද පින් උපකාරී වෙන්නේ? නිවනට පින් උපකාරී නොවෙන්නේ කොහොමද? එතකොට හාමුදුරුවෝ බණ කියද්දී කියනවා නිවන් දකින්න ඕනන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න ඕනේ. ඇයි මේ පින් කර කර යන්නේ? චෛත්‍ය වලට වඳිනවා, බෝධි වලට වඳිනවා. දැන් ඔබට මේ කවුරු හරි ඒ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළොත් උත්තරේ දැන් ඔබට තියෙනවද නැද්ද? නෑ. ඔන්න උත්තරේ. ඊට පස්සේ කියනවා බුද්ධ කාලේ මෙහෙම තිබ්බේ නෑනේ. බුද්ධ කාලේ ආවා බණ ඇහුවා රහත් වුණා. ආමඳුරුරුත් කැලේ හිටියා, ලෙන්වල හිටියා රහත් වුණා. මේ දැන් ආමඳුරුරු චෛත්‍ය හදනවා, බෝධි හදනවා, හැමතැන් වලම බණ කිකේ යනවා කියලා මිනිස්සු කියනවා. එහෙම කිව්වත් ඒකට උත්තරේ දැන් ඔබ තුල තියෙනවද නැද්ද? ඇයි ඒ කාලේ අද කාලේ වෙනස? ඒ කාලේ නිවන් දැක්කේ සිද්ධ විද්‍යාධරයෝ වගේ පූරිත පිං ඇති අය පහසුවෙන් මාර්ගය අවබෝධ කළා, නිවන අවබෝධ කළා. අද කාලේ ඉන්නේ ගොඩාක් අපහසුකම් තියෙන අය. සසරේ විනෙන් ගෙවි ගෙවි ගිය අය. පැහැදිලිද? ඒ නිසා අපිට ගොඩාක් කුසල් පින් රැස් කරගන්න වෙනවා. ඒකට බාධා පිනිස පවතින කරුණු අයින් කරගන්න ඕන. විශේෂ දේ තමයි මං කිව්වේ පසුතැවිලි එන එක. ඕනම නෑ. ඊයේ කරපු පව අද සිහි කළ යුතු නෑ. හැබැයි ඒ කියන්නේ පව් කර කර අමතක කරන්න කියන එක නෙවෙයි. ධර්මයේ නැසුන කාලේ කරපු පව් බණක් ඇහෙන කාලෙක ආයෙ මතක් කරන්න එපා. ආයෙ මතක් කරන්න එපා. ඒක හොඳ නෑ. ගොඩාක් බාධායි නිවනට. අද ඉඳලා හැම මොහොතකම හිතන්න දැන් ඉඳලා මං හැදෙනවා කියලා. ඒ නිසා බොහෝ කුසල් බොහෝ පින් රැස් කරගෙන ඔබටත් මටත් අපි කාටත් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පින් හේතු වාසනාම වේවා. ඒ රැස් කරගන්න හිදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවිවරුන්ට අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වේවා. මහා ස්තූපයක්. මේ සෑරජන් වහන්සේ පුංචි සෑයක් නෙවෙයි. මහා සෑයක්. ඒ නිසා මහා ස්තූපයක් හැදුවා. මහා ස්තූපයක ධාතු නිධානයේ දුටුවා. අපේ ආච්චිලා සියලා නොදැක්කේවා. ආච්චිලා සියලා නොකරපු පින් කළා. බණපද ඇහුවා. ගොඩාක් සංඝයාට දම් පැම් පිදුවා. සෑය රජුන් බෝ රජුන් වැන්දා. පිරිත් දේශනා ශ්‍රවණය කළා. ඒ රැස් කරගත් පින් සියලු දෙවිවරුන්ට අනුමෝදන් වේවා. සක් දෙවිඳුන් සතරවරන් දෙවියන්
විස්කම් දෙව්පුතු සෙම්පති දෙවියන් ජයශ්‍රී මහ බෝසමිඳුන් රැකගන්න දෙවියෝ සියලු බෝරජුන් රකින්න දෙවියෝ සියලු සෑරජුන් රකින්න දෙවියෝ මේ භූමියට අධිග්‍රහිත දෙවියෝ ඉෂ්ඨකාමී දෙවියෝ සියලුම දෙනා මේ පින් අනුමෝදන් වේවා දෙවියන් බඹු මේ නාගයන් මේ පින් අනුමෝදන් වී මේ භූමියත් සංඝයත් මේ සියලු දෙනාත් ගෞතම බුදුසසුනත් ආරක්ෂා කරත්වා මිය පරලෝකයේ සියලුම ඥාතින් මේ පින් අනුමෝදන් වී පරලොව සැපයටපත් වේවා 2019 7 වෙනි මාසයේ 3 වෙනිදා තමයි සෑරජාන් වහන්සේට මුල්ගල් තියෙන පින්කම ආරම්භ කළා තිබෙන්නේ. එතකොට සියලුම සෑයේ මහා පින්කම් අවසන් වෙනවා අදත් 2020 7යි 3 වෙනිදා. හරියටම අවුරුද්දක්. ඒ නිසා මේ අවුරුද්ද පුරාවටම ඒ රැස් කරගත්ත පින කිටි කාලයක් ඇතුළත ඒ වගේ මේ සියලු පින්කම් මේ විදිහට කෙරෙන්නේ අපිට මේ ධර්මයේ ගැන මේ විදිහට හිත පහදවා ගන්න පුළුවන් උනේ ලොකු ස්වාමීන් වහන්සේ නිසා. ලොකු ස්වාමීන් වහන්සේ අද කාලේ බොහෝ දෙනාට හිතසුව පිණිස පහළ වෙච්ච මහෝත්තමයන් වහන්සේ නමක්. ඒ උත්තමයන් වහන්සේ නිසාමයි මේ සියලු යහපත මං අද දම් බෙදනකොට කල්පනා කළේ මේ තරුණ දූල පුතාලා මේ පොඩි ඈයෝ හරියට මහන්සි වෙනවා දානෙ වෙදනවා පිරිකර පූජා කරනවා මේ දූල පුතාලා ඔයාලා හොඳට මතක තියාගන්න දරුවනේ මේවා ඉස්සර තිබ්බේ නෑ හැම දානේ ගෙදරකටම හැම බණ මඩුවකම අරක්ගෙන ඉන්නවා බහිරෝ වගේ වයසක සෙට් එකක් එන්න දෙන්නේ නැහැ පැත්ත පලාතර පොඩි උන්ට ගම්වල වෙනම අරක්ගෙන ඉන්නවා මිනිස්සු ගේන දානි ඔක්කොම මේ මිනිසුන්ට දෙන්න ඕන ඒ මිනිස්සු තමයි එතන ඔක්කොම කරන්නේ තරුණ පුතේකට දුවේකට දන් හැන්දක් බෙදන්න නැහැ ඉස්සර මේ ලොකු ස්වාමීන් වහන්සේ මේක වෙනස් කළේ පොඩි ඈයන්ගේ තරුණ ළමයිගේ අත්වලට දන් හැන්දාව ඒ නිසා මේ ළමයිට කොච්චර යහපතක්ද උඹලා දරුවනේ ණය ගැති ඒ උත්තමයාට ණය ගැති ඉතින් ඒ නිසා ඒකාන්ත සත්‍යයක් ඒ උත්තමයා පහළ වෙච්ච නිසා මේ අපිට සිදුවෙච්ච යහපත ඒක ඒකාන්තයෙන් සත්‍යයක් මේ සියලු පින් බලයෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂම ලබත්වා සාදු සාදු ඒ වගේම සියලුම සංගරුවන විශේෂයෙන් අපේ කඩවත පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ මේ ගත්ත වෙහෙස ඒ ස්වාමීන් වහන්සේට අමා මහ නිවන පිණිස ඒකාන්තෙම උපකාරයි. ඉතින් පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු උදව් උපකාර කළ සියලු සංගරුවනට මේ පින් අනුමෝදන් වේවා. සකල ලෝකවාසී සංඝයාට සිල් මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පින ඒකාන්තෙන් අමා මහ නිවන පිණිසම හේතු වාසනා වේවා. වසරක් පුරාවට වැලි කැටයකින් නමුත් උදව් උපකාර කළ කාලෙන් ධනෙන් ශ්‍රමයෙන් පැමිණි නොපැමිණි කැමැති වූ අකමැති වූ අනුමෝදන් වූ නොවූ කාටත් සියලු දෙනාට ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා ලොකු කුඩා සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා යෝන් සභාව තාවතින්ස යාත්‍රා තරුණ දරුවන්ගේ වැඩසටහන උපස්ථාන කමිටුව ඒ වගේ මුතුගල අනගාരികා සොපී පින්වතු ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා සියලු දෙනාටම මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුව සැලසේවා සත්පුරුෂ ඇසුර සැලසේවා ශ්‍රී සද්ධර්ම ශ්‍රවණියම සැලසේවා කරන පින් කුසලයේ නිවනටම හේතු වේවා අමා නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා